ආයිබෝවන් දරුවනේ අද ඔයාලට අපි කතා කරන්න හදන්නේ විශේෂ කාරණයක් ගැන. පුතේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට විභාගයේදී ඔබ ලියන ප්‍රශ්න පත්‍ර දෙකෙන් පළමු ප්‍රශ්න පත්‍රය ගැන කරුණු යමක් අද දවසේ ඔබට පැහැදිලි කරලා දෙන්නට අපි මේ සූදානම්. දුවේ පුතේ මේ පළවෙනි ප්‍රශ්න පත්‍රය කියන එක අපි දන්නවා කොයි විදියටද අපට ඒකට පිළිතුරු ලියන්න ලැබිලා තියෙන්නේ කියලා. ඒ ප්‍රශ්න පත්‍රයේදී ප්‍රශ්න 40ක් අපට තියෙනවා පිළිතුරු සපයන්න. හැබැයි ඒ ප්‍රශ්න 40ට වරණ ලකුණු කරන්න තියෙන්නේ. වරණ කියන්නේ පිළිතුරකට උත්තරයට. වරණ 3ක්. එහෙම නැත්නම් පිළිතුරු 3ක් දීලා තියෙනවා. ඒ පිළිතුරු 3ෙන් නිවැරදි පිළිතුර තෝරලා ඉර ගන්න. එහෙම නැත්නම් පිළිතුරු 4ක් තියෙනවා. ඒ පිළිතුරු 4ෙන් නිවැරදි පිළිතුර තෝරලා යටින් ඉරක් ගහන්න හෝ හිතන සම්පූර්ණ කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ නිවැරදි එක තෝරාගන්න අපට පුළුවන් වෙන්න ඕනේ. මේ නිවැරදි පිළිතුර තෝරා ගැනීමේදී අපි මොනවද දැනගෙන ඉන්න ඕනේ කියන එක අපි අද දවසේ කතා කරනවා. පුතේ මේ පළවෙනි ප්‍රශ්න පත්‍රය හදලා තියෙන්නේ ඔබ දන්නවා විභව්‍යතා මාන කියලා ඔබේ පාසලේ ටීචර් ඔබට උගන්වලා ඇති. පුතේ මේ විභව්‍යතාවය කියන්නේ මොකක්ද? විභව්‍යතාවය කියලා කියන්නේ අපිට උපතින්ම සහජයෙන්ම පිහිටලා තියෙන බුද්ධිය පදනම් කරගත්ත අපේ දක්ෂතාවය. බුද්ධිය පදනම් කරගත්ත අපේ දක්ෂතාවය. එතකොට අපේ දරුවෝ ගත්තහම පුතේ ඔබ දැකලා තියෙනවා ඔබ දන්නවා පන්තියේ ඉන්නවා ඊටාම දක්ෂ දරුවෝ. ඒ වගේම බොහොම ඉක්මනින් පිළිතුරු දෙන්න පුළුවන් දරුවෝ ටීචර් අහන ප්‍රශ්නයකට. ඉතින් මෙන්න මෙතනදී ඒ දරුවෝ අතර ගත්තහම එකිනෙකාගේ දක්ෂතාවය එකිනෙකට වෙනස්. සමහර දරුවෙක් ඉන්නවා පුංචි දුවෙක් පුතෙක් ප්‍රශ්නය දකිනකොටම ඒක ඒ දරුවට දැරිවියට හොඳට තේරෙනවා. තේරිලා ඉක්මනින් වර්ණය තෝරලා ලකුණු කරනවා. තව කෙනෙක් ඉන්න හුඟක් කල්පනා කරනවා. කල්පනා කරලා බොහොම අමාරුවෙන් වර්ණය තෝරා ගන්නවා. තවත් කෙනෙක් ඉන්නවා පිළිතුර හොයාගන්නේ දරුවොන්ට අපහසු වෙනවා. ඊට පස්සේ ලකුණු ලැබෙන්නේ නැහැ. ඉතින් අද අපි මේ කතා කරන්නේ ඔබට උපතින් ලැබිලා තියෙන ඒ බුද්ධිය පදනම් කරගත්ත දක්ෂතාවය මනිනවා. මනින්ද මිනුම් මේකක 14ක් තියෙන ඔය පළමුවෙනි ප්‍රශ්න පත්‍රයේ ඇතුළත. ඒ මිනුම් ඒකක 14න් තමා පුතේ ඔය පළවෙනි ප්‍රශ්න පත්‍රය හදලා තියෙන්නේ. ඒ මිනුම් ඒකක 14 අරගෙන එක් මිනුම් ඒකකයකින් හදලා තියෙනවා ප්‍රශ්න 2ක් හෝ 3ක්. ඒ විදිහට ඒ 14න් තමයි ඒ ප්‍රශ්න 40 හදලා තියෙන්නේ. ඒ ප්‍රශ්න 40ට පිළිතුරු ලබන්න පිළිතුරු සපයන්න ඔබ දැනගෙන ඉන්න ඕනේ ඒ ප්‍රශ්න පත්‍රය හදලා තියෙන නිර්ණායක මොනවද කියලා. ඒවට අපි කියනවා විභව්‍යතා කියලා. ඒ විභව්‍යතා 14 ඇතුළත් කරලා තමයි ප්‍රශ්න පත්‍රය හදන්නේ. ඒ විභව්‍යතා 14 ගත්තහම පුතේ එක් දරුවා එක් විභව්‍යතාවයට දක්ෂයි. එතකොට අපි බලමු
මොනවද ඔබේ ඒ බුද්ධිය පදනම් කරගෙන ඔබ සතු දක්ෂතාවයේ මනින්ද අරගෙන තියෙන ඒ විභව්‍යතා එහෙම නැත්නම් ඒ නිර්ණායක මොනවද කියලා ඒ 14. ඒ 14න් අද අපි එකක් කතා කරනවා. එකකට පිළිතුරු සපයන්නේ කොහොමද කියලා. දැන් මෙන්න මෙහෙමයි. ඒ 14 ගත්තහම පුතේ. පළවෙනි එක තමයි ආදේශන හැකියාව. පළවෙනි එක තමයි ආදේශන හැකියාව. පුතේ මෙන්න මේ විදිහට 14ක් තියෙනවා. ඒ 14 අපි නම් වශයෙන් අද දවසේ මතක් කරනවා. ඉදිරියේදී ඒවා පැහැදිලි කරලා ඒ ඇසුරෙන් කොහොමද පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න නිර්මාණය කරන්නේ කියලා ඔබට ඉදිරියේදී අපි කතා කරනවා. එතකොට අද මේ ගැන එහෙම නැත්නම් මේ ආදේශන හැකියාව කියන ඔබේ බුද්ධිය මනින නිර්ණායකය පිළිබඳව කතා කරනවා. අපි මේ ගැන විතරයි කතා කරන්නේ. අපි බලමු මේ 14ම මොනවද කියලා. ඔය පළවෙනි එක තමයි ආදේශන හැකියාව. ඊළඟට දෙවෙනි එක තමයි පුතේ අර්ථකථන හැකියාව. ඊළඟට තව තුන්වෙනි එක පෙර කීමේ හැකියාව. ඊළඟට හතරවෙනි එක තමයි පරිවර්තන හැකියාව. පස්වෙනි එක තමයි පුතේ සම්බන්ධතා දැකීමේ ඔබට ඇති හැකියාව. ඊළඟට හයවෙනි එක තමයි හේතුඵල සම්බන්ධය පිළිබඳව ඔබට තියෙන හැකියාව. ඊළඟට හත්වෙනි එක තමයි පුතේ තොරතුරු සංවිධානය කිරීමේ හැකියාව. ඊළඟට අටවෙනි එක තමයි පුතේ සංජානන හැකියාව. ඊළඟට නවවෙනි එක තමයි පුතේ නිරීක්ෂණ හැකියාව. ඊට පස්සේ 10 වෙනි එක තමයි අන්තර්ගත සම්බන්ධය. ඊළඟට 11 වෙනි එක තමයි පුතේ ඔබ සතු තර්කන හැකියාව. ඊළඟට 12 වෙනි එක තමයි පුතේ අවකාශමය සම්බන්ධතා දැකීමේ හැකියාව ඔබ සතුව තිබෙන. ඊළඟට 13 වෙනි එක තමයි උපදෙස් පිළිපැදීම. අපේ දරුවෝ ලකුණු අහිමි කරගන්න පිළිතුරු වරද්දන ප්‍රධානම කාරණයක් උපදෙස් පිළිපදින්නේ නැති එක. ඒ උපදෙස් පිළිපැදීම ඔබේ මේ බුද්ධිය මනින එක් නිර්ණායකයක්. ඒකත් එක විභව්‍යතාවයක්. ඊළඟ අවසාන එක තමයි 14 වෙනි එක ගැටලු විසඳීමේ හැකියාව. මෙන්න මේ ඔබේ බුද්ධිය මනින්ද දීලා තියෙන නිර්ණායක 14 තමයි මම මේ කිව්වේ. මේ 14න් තමයි පුතේ ප්‍රශ්න හැදෙන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රේ. එතකොට දැන් පුතේ දුවේ ඔබට තේරෙනවා ඇති පන්තියේ තියෙනවා අපට ගණිතය, මව්බස, පරිසරය, දෙමළ, ඉංග්‍රීසි කියන විෂයන් 5. ඔය විෂයන් 5 අපට පන්තියේ උගන්වනවා. ඉගෙනුවට පස්සේ ඔය විෂය කරුණු වලින් නෙවෙයි අපට මේ පළවෙනි පත්‍රයට පිළිතුරු සපයන්න වෙලා තියෙන්නේ. එතකොට පළවෙනි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමේදී අපි ඉගෙනගෙන තියෙන්න ඕනේ මෙන්න මේ මම දැන් කියාපු විභව්‍යතා මාන. එහෙම නැත්නම් අපේ බුද්ධිය පදනම් කරගත්ත කුසලතාවයේ මනින්ද දීලා තියෙන මේ නිර්ණායක එහෙම නැත්නම් මිනුම් දඬු 14. ඒ 14 අපි හොඳට දැනගෙන ඉන්න ඕනේ. ඒ 14න් හැදෙන ප්‍රශ්න කොහොමද කියලාත් අපි
දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට ඒ 14 පිළිබඳව අපේ දක්ෂතාවය දියුණු කරන්න ඕනේ. ඒ 14ම හොඳින් දැනගෙන ඒවට පිළිතුරු සපයන්න යම් දරුවෙක් දක්ෂ නම් පුතේ ඒ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40ට ලකුණු 100ම ගන්න පුළුවන්. එක් ප්‍රශ්නයකට ලකුණු 2.5 බැගින්. හොඳයි අපි අද දවසේ මේ කතා කරන්න යන ආදේශන හැකියාව කියන නිර්ණායකය කොයි වගේ එකක්ද? ඒකෙන් ප්‍රශ්න අපට හැදෙන්නේ කොහොමද? අපට පිළිතුරු සපයන්න වෙන්නේ ප්‍රශ්නවලට කොහොමද කියන එක අපි කතා කරමු. මුලින්ම ගමු පුතේ මේ ආදේශනය කියලා කියන්නේ මොකක්ද? ඔබ දන්නවද පුතේ ආදේශනය කියනකොට අපේ ගෙවල් වල අපි නොයේක් දේවල් කරනකොට එකක් වෙනුවට තව දෙයක් ගන්නවා. එහෙමත් නැත්නම් කෙනෙක් වෙනුවට තව කෙනෙක් කැඳවා ගන්නවා. එහෙමත් නැත්නම් දෙයක් වෙනුවට තව දෙයක් ගන්නවා. ඔන්න ඔය වෙනුවට යෙදීමට අපි කියනවා ආදේශනය කියලා. වෙනුවට යොදා ගන්නවට. දැන් ඔය දුවලා පුතාලා දන්නවා අපි තේ බොනකොට සීනි තියෙන්න ඕනේ. තේ බොනකොට සීනි තියෙන්න ඕනේ තේකට. සමහර වෙලාවට ඒ ගෙදර සීනි නැත්තම් තේ බොන්න. හැබැයි තේ බොන්න අනිත් දේ තමයි තේකොළ. තේකොළ දාලා උණුසුම් තේ එකක් හදනවා කියමු අපේ සීයට හරි අත්තට හරි එහෙම නැත්තම් ගෙදර කෙනෙකුට හරි. සමහර විට ඒ ගෙදර ඒ වෙලාව වෙනකොට සීනි නැති වෙන්න පුළුවන්. තේකොළ නම් තියෙනවා. එතකොට සීයා කියනවා සීයට කියනවා මේ දුවලා පුතාලා සී මේ මම ගිහිල්ලා සීනි ගේන්නම්. හකුරු නම් තියෙනවා. හකුරු හොඳයි. සීනි නැතුවට කමක් නැහැ. ඔන්න දැන් අපි සීනි නැහැ ඒ වෙනුවට හකුරු යොදාගත්තා. අපි බලමු ඔය ආදේශනෙන් කොහොමද ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ කියලා. දැන් සීනි නැති නිසානේ හකුරු ගත්තේ. හකුරු විතරද ඔය ගෙදර තියෙන්නේ? තව බොහෝ දේවල් තියෙනවා. 3-5 තියෙනවා. ලුණු තියෙනවා. ඊට අමතරව සීනි නැහැ. හැබැයි හකුරු තියෙනවා. තව තියෙන්න පුළුවන් කිරි පිටි එහෙම තියෙන්න පුළුවන්. දැන් අපි දැනගන්න ඕනේ පුතේ මේ තේ බොන්න නම් සීනි නැත්තම් ඔය කියාපු ද්‍රව්‍ය වට්ටෝරුවෙන් තේ බීම සඳහා වඩාත්ම සුදුසු එක. මම දැන් ප්‍රශ්නයක් මේ පුවරුවේ නිර්මාණය කරනවා. ඔබ බලා ගන්න. ඔන්න දැන් ප්‍රශ්නේ ආදේශන හැකියාව මනිනවා. තේ පානය සඳහා සීනි වෙනුවට යොදාගත හැකිය. තේකොළ සහ සීනි කියන මේ ද්‍රව්‍ය දෙක අනිවාර්යයෙන්ම තේ බොන ගෙදරක තියෙනවා. ඔය දෙක. එතකොට
ඔය එකක් නැතුව තේ බොන්න බෑ. හැබැයි ඒ යම් අවස්ථාවක අපිට සීනි නැති වෙනවා. සීනි නැති වුණොත් සීනි වෙනුවට ගන්න තියෙන විකල්ප ආදේශය. එහෙම නැත්නම් ඒ වෙනුවට ගන්න තියෙන වඩාත්ම සුදුසු දේ මොකක්ද කියලා අපි බලමු. පිළිතුරු හතරක් දීලා අපේ මුළු තැන්ගේ එහෙම නැත්නම් නිතරම අපේ මව වැඩ කරන කුස්සියේ තියෙන දේවල්. එතකොට ඒ හතරකින් වඩාත් හොඳ එක මොකක්ද කියලා අපි බලමු. ඔන්න පුතේ පිළිතුරු හතර මම ලිව්වා. දැන් 100ට තේ එක හදනකොට සීනි තිබුණේ නැහැ. එහෙමනම් අපි මේ අපේ මුළු තැන්ගෙයි තියෙන මේ හතරෙන් අපි සීනි වෙනුවට මොකද්ද තේ බීම සඳහා අපේ 100ට දෙන්නේ. එහෙම නැත්නම් අත්තම්මට දෙන්නේ. එහෙම නැත්නම් ඒ වෙනුවට අපි ගන්නෙ මොකක්ද? මේ කියන ද්‍රව්‍ය හතරෙන්. දැන් මෙන්න මේ උඩ හැකියාව දිහා බලන්න. ආදේශන හැකියාව. ආදේශන හැකියාව කියලා කියන්නේ එකක් වෙනුවට ගන්න පුළුවන් අනිත් එක. එකක් වෙනුවට ගන්න පුළුවන් අනිත් එක. වඩාම සුදුසු දේ තෝරා ගැනීමේ හැකියාව ඔබට තියෙන්න ඕනේ. වඩාම සුදුසු දේ. සමහර වෙලාවට තියෙන්න පුළුවන් පැණි රස රස කැවිල්ල. ඒකත් වඩා හොඳයි. ඒ වාගේ බොහෝ දේ තියෙන්න පුළුවන්. ඒ වුණාට වඩාත් සුදුසු දේ තෝරා ගැනීම සීනි වෙනුවට. හැබැයි සීනි වෙනුවට වඩාත් සුදුසු දේ. මෙන්න මේ වෙනුවට යොදා ගන්න පුළුවන් දේ තමයි ආදේශනය කියලා කියන්නේ. වඩාත් සුදුසු දේ එකක් වෙනුවට තව එකක් යොදා ගන්නවා නම් අන්න ඒකට කියනවා පුතේ ආදේශනය කියලා. එතකොට මේක මේ ද්‍රව්‍ය වලට විතරක් නෙවෙයි ඕනෑම දෙයකට. අපි බලමු තවත් එකක් ඒ වාගේ නිර්මාණය කරලා බලලා පිළිතුරු ලියමු. එතකොට ඔබට තේරෙයි මේ ආදේශනය කියන්නේ මොකක්ද කියලා. ඔබ කරන විභව්‍යතාමාන පොතේ මෙන්න මේ ඔබ සතු කුසලතාවය මොකක්ද කියලා වඩා හොඳින් තේරුම් අරගෙන ඒ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට ඔබ කටයුතු කළොත් ඔබට පුළුවන් වේවි මෙන්න මේ ඔබේ දක්ෂතාවයේ මනින්න තියෙන විභව්‍යතා මාන 14 ඇසුරෙන් සකස් කරලා තියෙන ප්‍රශ්න 40ටම නිවැරදි පිළිතුරු සපයලා මුළු ලකුණු 100ම ගන්න. දැන් එහෙනම් අපි දන්නවා මේක වෙනුවට යොදා ගන්න පුළුවන් හකුරු. මම ඔය කීවේ ද්‍රව්‍ය ආශ්‍රිත ප්‍රශ්නයක්. ඊට වැඩිය තවත් බොහෝ දේවල් තියෙනවා. එකක් වෙනුවට දෙයක් වෙනුවට කෙනෙක් වෙනුවට කොහොම කළත් වෙනුවට යොදා ගැනීම තමයි ආදේශනය කියලා කියන්නේ බුද්ධි. හොඳයි පුතේ ඊළඟට අපි බලමු තවත් ප්‍රශ්නයක් නිර්මාණය කරලා. ඔබ ප්‍රශ්න පත්‍රයේ මුලින් ගන්නකොටම දැකලා ඇති ඔය
පළමු ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ රූප සටහන් වලට පිළිතුරු සපයන්නමයි. රූප සටහන් අඳුනා ගන්න ඕනේ. රූප සටහන් අඳුනා ගන්න ඕනේ. ඒ රූප සටහන් අඳුනාගෙන ඒවා ආශ්‍රයෙන් තමයි වර්ණ ලකුණු කරන්න තියෙන්නේ. මම තව එකක් කියන්නම් දෙවෙනි ප්‍රශ්නේ. හැබැයි මේක මම අකුරෙන් ලියවට තියෙන්නේ රූප සටහන් වලින්. එතකොට ඔබ ඒක තේරුම් ගන්න ඒ විදිහට. ඔන්න සපත්තු වෙනුවට දැන් පාසල් දරුවන්ගේ සපත්තු දෙක තියෙන හොඳට අඳුරනවා. ඔක පින්තූරයක තියෙන්න පුළුවන්. ඒක තියෙන්නේ මෙහෙම පළවෙනි ප්‍රශ්න පත්‍රයේ. මුලින් දී ඇති රූපයට වඩාත්ම ගැළපෙන රූපය තෝරන්න කියලා. ඒක ඔබ සතු ආදේශන හැකියාව. දැන් මුලින් තියෙනවා සපත්තු දෙක. පළවෙනි රූපේ සපත්තු දෙක තියෙනවා. තව රූප 4ක් තියෙනවා ඉස්සරහට. ඒ 4න් මේ වෙනුවට යොදා ගන්න පුළුවන් රූපය තමයි වඩාත්ම නිවැරදි පිළිතුර. අපි බලමු දැන් රූප 4 මොනවද තියෙන්නේ කියලා. ඔය බලන්න පුතේ පිළිතුරු 4. පළවෙනි එකේ තියෙනවා මුල්ම රූපේ දීලා තියෙනවා. ඒකට ගැළපෙන රූපය තෝරන්නනේ වඩාත්ම සමීප රූපේ. පළවෙනි එකේ තියෙන්නේ සපත්තු ජෝඩුවක් තියෙන්නේ. ඊළඟ රූප 4 තියෙනවා මාලයක් තියෙනවා පළවෙනි රූපේ. දෙවෙනි රූපේ තියෙනවා තොප්පියක්. තුන්වෙනි රූපේ තියෙනවා වලල්ලක්. හතරවෙනි රූපේ තියෙනවා කොටු ඇතුලේ තියෙන රූපේ සෙරෙප්පු ජෝඩුවක්. එතකොට අපි දන්නවා සපත්තු වෙනුවට ආදේශනය කළ හැකි වඩාත්ම සුදුසු දේ මේ 4න් කෝකද? එතකොට පුතාලා දුවලා අර මං කියාපු විදිහට දුටු සැනින් පිළිතුර නිවැරදි එක තෝරන්න දක්ෂයෙක් නම් මෙන්න මේ සෙරෙප්පු ජෝඩුව තියෙන රූප සටහනට සැකයක් නැතුව ඉර ගහනවා. ඒක හරි. හැබැයි පුතේ ඊට කලින් තව කාරණයක් තියෙනවා කියන්න. මේ පහේ චූටි දුවලා පුතාලා කරන ලොකුම වැරැද්දක්. දැන් මං අර ආදේශන හැකියාවේ කිව්වා නේද 13 වෙනි හැකියා 14 කියාගෙන යනකොට කිව්වා නේද 13 වෙනි එක උපදේශ පිළිපැදීම කියලා. ඒ මාන 14 උපදේශ පිළිපැදීමත් එකක්. එතකොට මෙන්න මේ රූප තෝරන්න හෝ සමානකම දකින්න හෝ උඩින් දීලා තියෙනවා තද කළු අකුරින් මුද්‍රිත උපදේශය. ඒ උපදේශයේ පිළිපැදලා තමයි ඔබ මෙන්න මේ රූප සටහනට ඉර ගහන්න ඕන. ඒක තමයි පිළිතුර. හැබැයි මේ ආදේශන හැකියාවෙන් හදලා තියෙන ප්‍රශ්නයට සමහර ඒවා තියෙනවා නොගැලපෙන එක. දැන් මේක ගැලපෙන එකනේ තෝරන්න කියන්නේ. ගැලපෙන එක තෝරන්න ඕනේ, නොගැලපෙන එකක් තෝරන්න ඕනේ. කිසිම සම්බන්ධතාවයක් නැති. දැන් ගත්තොත් එහෙම මේ 4ම පුතේ අපි පරිහරණය කරන උපකරණනි. සමහර විට මේකට දාලා තිබ්බනම් පුටුවක් මේසයක් ඇඳක් අන්න ඒක නොගැලපෙන එක. ඒකට ඉර ගහන්න ඕනේ. ඒක ආදේශ කරන්න බෑ අපි පරිහරණය කරන
භාණ්ඩ කට්ටලයක් හැටියට ගත්තොත්. එතන ලොකු වෙනසක් තියෙනවා. හැබැයි භාණ්ඩ කට්ටලයක් වුණාට මේකෙන් අහන්නේ ආදේශන හැකියාවෙන් සපත්තු වෙනුවට යොදා ගන්න. ඒ වෙනුවටම යොදා ගන්න පුළුවන් සෙරිප්පු ජෝඩුව. එහෙමනම් ඒක තියෙන පින්තූරෙට ඉර ගහන්න ඕනේ. ඔන්න දැන් ඔබට ඒක පැහැදිලි වෙන්න ඇති. හොඳයි. දැන් ඔය මම කිව්වේ මේ ආදේශනය කියන්නේ මොකක්ද කියලා. අපි තව ටිකක් ඉස්සරහට යමු. ඔව් දැන් තව දෙයක් වෙනුවට තවත් දෙයක් අපට යොදා ගන්න පුළුවන් වෙනවා. ඔන්න දැන් අපි ගමු පළවෙනි රූපේ තියෙනවා සරමක රූපයක්. පළවෙනි රූපේ තියෙනවා සරමක රූපයක්. මෙන්න ඔන්නෝකේ තියෙන්නේ සරම. ඊට පස්සේ ඊළඟ රූප හතරේ තියෙනවා මෙන්න මේවා. බලන්න දැන් ඔන්න සරම වෙනුවට යොදා ගන්න පුළුවන්. සරම වෙනුවට මේ ඔක්කොම ඇඳුම් හතරක්. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේකෙන් සරම වෙනුවට අපට යොදා ගන්න පුළුවන් වඩාත්ම සුදුසු ආදේශකය. වෙන එකක් ගන්න බෑ ඒ වෙනුවට. මෙතන තියෙන ඒවා. ටී-ෂර්ට් එක ගන්න පුළුවන්. දැන් ගමනක් යන්න. ටී-ෂර්ට් එක උඩුකයට අඳින්න. උඩුකයට විතරක් ඇඳලා ගමනක් යන්න බෑ. එහෙම නැත්නම් නිවසේ ඉන්නත් බෑ. එතකොට කමිසයත් උඩුකයට තියෙන එක. මේ ඒකත් හරියන්නේ නැහැ. බැනියම හරියන්නේ නැහැ. හැබැයි කලිසම ගැලපෙනවා. ඒ මොකද මේ වෙනුවට යොදන්න පුළුවන් එකම දේ. අපි දන්නවා දැන් මෙතන තියෙන්නේ ඔක්කොම පිරිමි ඇඳුම්නේ. ඔව් පිරිමියෙකුට සරම වෙනුවට කලිසම යොදා ගන්න පුළුවන්. දැන් මේ දුවලට පුතාලට හිතෙන්න ඇති අහන්න බැරි නෑ ඇයි බැනීම හරි නැද්ද කමිසය හරි නැද්ද ටී-ෂර්ට් එක හරි නැද්ද කියලා. පුතේ අපි දන්නවා අපි සාමාන්‍ය විදිහට අපේ ගෙදර හිටියත් පුංචි දරුවෝ වුණත් මේ වැඩිහිටි සීයලා වුණත් බොහෝ වෙලාවට උඩුකය දෙයක් නෑ උඩුකය නිරාවරණය කරගෙන. ඒ වුණාට මේ කලිසම සරම ඒ වගේ දෙයක් ඇඳගෙන ඉන්න ඕන. ඒක ඒ ඇඳුම අනිවාර්යයි. එහෙමනම් සරම වෙනුවට යොදා ගන්න පුළුවන් ආදේශකේ අනිවාර්යයෙන්ම කලිසම වෙන්න ඕනේ. එතකොට මේවට අපි ඉරි ගහලා වරණ ලකුණු කෙරුවොත් වැරදි. එහෙමනම් දැන් ඔයාලට දැන් පැහැදිලි ඇති මේ වෙනුවට යොදා ගන්න පුළුවන් දේ මොකක්ද කියලා. ඊළඟ ප්‍රශ්නවලදී ඊට පස්සේ වචන වෙනුවට වචන තියෙනවා. ඊට පස්සේ කෙනෙක් වෙනුවට තව කෙනෙක්. ඒකත් ආදේශනය තමයි. ඒ හැකියාව. අපි බලමු දැන් ඔය සම්බන්ධව මේ විභව්‍යතා මානවල කොයි ආකාරයෙන්ද ප්‍රශ්න හැදෙන්නේ කියලා.
ඊළඟට දැන් මෙන්න මෙහෙම අහනවා. ඔන්න මෙහෙම ප්‍රශ්න පත්‍රයේ මේ විදිහටම තියෙනවා. හොඳද? පිළිතුර පළමුව දැක්වෙන දේ වෙනුවට යොදාගත හැකි දේ දී ඇති පිළිතුරු වලින් තෝරා යටින් ඉරක් අඳින්න කියලා. ඔන්න දැන් පළවෙනි එකේ තියෙනවා මෙහෙම. ඒක මස්. ඊළඟට පුතේ පිළිතුරු හතර දීලා තියෙනවා. දඹල, ගොටු කොළ, අඹ, මාළු. අපි මේ හතර ගමු. එක දඹල, ගොටු කොළ, අඹ, මාළු. අපේ ගෙදර අම්මා ආහාර පිසිනකොට හෝ එහෙම නැත්නම් අපි ආහාරයට ගන්නකොට මස් අපේ ගෙවල් වල මුළු තැන්ගේ උයනවා. හැබැයි මස් තිබුණේ නැති දවසක් වුණොත් එදාට මස් උයන්න ඕනම නම් ඒ වුණත් මස් නැත්තම් මෙන්න මේ කියන ඒ වගේ අපි වඩාත් ගැළපෙන දේ අර වෙනුවට ගන්න ඕන. මස් වෙනුවට මොකක්ද ගන්න? මස් වෙනුවට දඹල උයලා හරියන්නේ නැහැ. ගොටු කොළ අරගෙන හරියන්නේ නැහැ. අඹ හරියන්නේ නැහැ. එහෙනම් වඩාත් සුදුසුම දේ තමයි මාළු. එතකොට ඔන්න මස් වෙනුවට ගන්න තියෙන ආදේශකයක්. සමහර විට මාළුත් නැත්තම් උතන දාලා තියෙන්න පුළුවන් කරවල කියලා. එතකොට ඒක වෙනස්. මේ වෙනුවට ගන්න පුළුවන්. හැබැයි ඔබ ඒක පුතේ හොඳට තේරුම් ගන්න ඕන එකක් වෙනුවට වඩාත් ගැළපෙන දේ මොකක්ද කියලා. අපි තව එකක් දෙකක් ඒ විදියට කරලා බලමු. දැන් මේ තියෙන්නේ කොස්ස. කොස්ස කියලා කියන්නේ ගෙයි ඇතුළත් ගාන අමදින මුසුන. එතකොට දැන් වර්ණ හතර දීලා තියෙනවා. වර්ණ හතරේදී මෙන්න මේ ගේ ඇතුළ අමදින අතු ගාන මුසුන මේක කොස්ස. මේ වෙනුවට වඩාත් ගැළපෙන එක. මොකද මේ කාර්යය කරන්න මේකෙන් තරම් හොඳට බැරි වුණත් ඊට ආසන්න වශයෙන් හරි ඒ ඇමදීම ඇතුළ අතුගෑමේ කාර්ය කරන්න පුළුවන් ඊළඟ උපකරණය. ඒ වෙනුවට යොදා ගන්න. මේ පළවෙනි එක නැත්තම් ඒ වෙනුවට යොදා ගන්න පුළුවන් අවම වස්තුව මොකක්ද කියලා අපේ ඊළඟ පිළිතුරු හතරෙන් අපි තෝරන්න ඕනේ. ඒ වෙනුවට වෙන එකක් හැම එකක්ම ගන්න බෑ. පිළිතුරු වල තියෙන. අපි බලමු පිළිතුරු හතරක් ලියලා. ඔන්න දැන් මේවා එකිනෙකට වචනය උච්චාරණය කරන ශබ්දයෙන් සමාන පද හතරක් මෙතන තියෙන්නේ. කොස්ස වෙනුවට යොදා ගන්න පුළුවන් දේ
මෙතන තියෙනවා හැබැයි. ඇතුල්පත ඉලපත වටාපත කොළපත. ඇතුල්පත ඉලපත වටාපත කොළපත. શબ્දයෙන් එක සමානයි පත කියලා. එතකොට මේවා අපේ ලංකාවේ එක එක ප්‍රදේශවල එක එක විදිහට භාවිතා වෙන වචන. මේ දැන් මේක අතුල්පත කියනවා ඇතුල්පත කියනවා. මේ ඉලපත කියන එක අපේ බොහෝ දරුවෝ දන්නවා. සමහර ප්‍රදේශවල නාගරික ජනතාවගේ කුඩා දරුවෝ එහෙම දන්නේ නැහැ. දන්නේ නැත්නම් ඒකත් අපි අද කතා කරමු. ඊට පස්සේ වටාපත කියන එක ඒක ගැනත් කතා කරමු. කොළපත කියන එක ඒක ගැනත් කතා කරමු. එතකොට මේ හතරම අපි දැනගෙන ඉන්න ඕනේ හොඳට. මෙන්න මේ කොස්ස වෙනුවට යොදා ගන්න පුළුවන් එක තෝරා ගන්න. හතර ගැනම නිවැරදි දැනුම අපට තිබ්බේ නැත්නම් පුතේ මේකෙන් නිවැරදි එක තෝරා ගන්න බෑනේ. ඒක ලොකු අපහසුයක් නේ අපට. හොඳයි. මේ ඇතුල්පත කියන්නේ මොකක්ද? ඇතුල්පත කියලා කියන්නේ පන් වලින් වියන පොඩි වට්ටියක්. මල් කඩන්න එහෙම ගන්නවා. යම් යම් දේවල් වලට යොදා ගන්නවා. අපේ මව්වරු පන් වලින් පොල් කොළ වලින් වියන පොඩි වට්ටිය. ඒකට කියනවා ඇතුල්පත කියලා. ඒක සමහර විට දැකලා නැති කෙනෙක් නොදන්න කෙනෙක් වුණොත් මේ එක පිළිතුරක් නේ ඒක. මේ අනිත් ඒවා දැනගත්තටම බෑ. ඒකත් දැනගන්න ඕනේ. නැත්තම් මේකට පිළිතුර තෝරා ගන්න හරි අමාරුයි. ඊළඟට මේ ඉලපත කියලා කියන්නේ කැලේ තියෙනවා ඉඳිගස්. අපේ ඔය වියලි කලාපේ බොහෝ විට හැදෙන්නේ. ඉඳිගහේ ඉඳියත් ඔබ දැකලා ඇති. මම දැන් ඇඳලා පෙන්නනවා පුතේ බලන්න. මෙන්න මේ ඉන්දියත් මේක තියෙන්නේ අර පොල් කොලේ හැඩයට මැද්දේ ඉරටු වාගේ තියෙනවන අරටි වින්‍යාසය දෙපැත්තේ සමමිතික කොළ දෙක. ඉතින් මේ ඉන්දියත් අරගෙන අපේ මව්වරු මේක කටුවකින් 60 කටුවක් වගේ එකකින් ඉරනවා හීන්වට. ඉරලා ඒ කොළ සාමාන්‍ය අවුවේ වේලෙන්න දාපුවම මේක නැමෙනවා හොඳට. ඊළඟට ඒ අතු මිටියක් අරන් මුලින් බැඳලා ඒක අතු ගාන්න යොදා ගන්නවා. ඒකට කියනවා ඉලපත කියලා. ඒක අතු ගාන්න ගන්න. අන්න බලන්න එතකොට මේ ඇතුළ අතු ගාන්නේ මේ ඉලපතෙන්. එහෙනම් කොස්සෙන් කරන වැඩේ කරන්න ඉලපත ගන්න පුළුවන් අපට. ඔන්න දැන් ඉලපත කියන එක අපි දැනගත්තේ නැත්තම් අපට ඉලපතට ඉර ගහන්න බෑනේ. වර්ණේ තෝරා ගන්න බෑනේ. ඒක නිසායි පුතේ කීවේ මේ වැඩිපුර කියවලා අපේ භාෂාවේ තියෙන වචනවල අර්ථය අපට හුඟක් අවබෝධ කරගෙන ඉන්න වෙනවා මේ වාගේ තැන්වලදී. සමහර විට පිළිතුරේ දෙන වචනේ අපට තේරෙන්නේ නැත්නම් අපට පිළිතුර තෝරන්න කොහොමවත් බැරි වෙනවා. බලන්න ඊළඟ එක මේ වටාපත. වටාපත කියන්නේ අපේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ධර්ම දේශනා කරනකොට අතේ තියාගෙන ඉන්න ඔබ දැකලා ඇති. ඒකට කියනවා වටාපත කියලා. මං ඇඳලා පෙන්නන්නම් පුංචි දරුවන්ගේ මතකයට. ඔබ උදේට ටීවී එක බලනවා නම් හවසට ටීවී එක බලනවා නම් පන්සලේ බණ අහනවා නම් ස්වාමින් වහන්සේගේ අතේ නිතරම තියෙනවා මේ වටාපත කියන එක. මෙන්න මේ හැඩයේ උපකරණයක් මේක. ඒක අපේ ආගමික ස්ථානවල ඉන්න අපේ හාමුදුරුවරු බෞද්ධ භික්ෂුන් වහන්සේලා ආගමික කටයුතු වලට යනකොට මේක අතේ තියෙන එකට වටාපත කියනවා. කොළපත කියලා කියන්නේ පුතේ පුවක් ගහේ වැටෙනවා. කොළේ ඔයාලා දැකලා ඇති වැටෙනකොට ඒක පුවක් කඳට සවි වෙලා තියෙන කොටස ඒකට අපි කොළපත කියලා කියනවා. ඔය වියලි කලාපේ ඒ වගේම කිතුල් වාගේ තියෙන ප්‍රදේශවල
පැණි ඔතන්න පැණි මුල හදන්න එහෙම ගන්නවා මෙන්න මේ කොළපත. ඒ වගේම පුංචි දරුවෝ ක්‍රීඩා කරනකොට මේකේ තියලා ඇදගෙන යනවා. එක්කෙනෙක් ඉඳ ගන්නවා එක්කෙනෙක් ඇදගෙන යනවා. ඔබ දැකලා ඇති. ඒක ගෙදර විවිධ වැඩවලට ප්‍රයෝජනවලට අපේ අය අරගෙන තියෙන එකට කියනවා කොළපත කියලා. මේක පුවක් ගහේ ශාක පත්‍රයේ මුල් කොටස ගසට සවි වෙන කොටස. ඒකට කියනවා කොළපත කියලා. එහෙමනම් දැන් කොළපත, වටාපත, ඉලපත, ඇතුල්පත කියන මේ පිළිතුරු හතරෙන් කොස්ස වෙනුවට යොදා ගන්න පුළුවන් දේ මොකක්ද කියන එක අපි තෝරා ගන්න මෙන්න මේ පිළිතුරු හතර පිළිබඳවම අපට දැනුම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් පුතේ බෑ. එහෙමනම් මේ ඉන්දියාවෙන් සකස් කරගන්න తాවකාලික මුසුන එහෙම නැත්නම් ඉලපත තමයි කොස්ස වෙනුවට යොදා ගන්න පුළුවන් පිළිතුර. අපි ඒකට ඉර ගහනවා. ඊළඟට ඔක දන්නේ නැති අපේ දරුවෙක් ඉන්නවනම් ඇතුල්පත දන්නෙත් නැහැ, වටාපත දන්නෙත් නැහැ, කොළපත දන්නෙත් නැහැ. කොස්ස කියලා කියනකොට හිතනවා කොළපතටත් සමාන ඇති. ඒකත් කොළ. ඒක නිසා ගන්නවා ඒකට. ගහපු හැටිම පුතේ මේක පළවෙනි ප්‍රශ්නේ නම් ඒකට කතිරි. ඒක නිසා පුතේ මෙන්න මේ විභව්‍යතා මාන එහෙම නැත්නම් ඔබේ විභව්‍යතාවේ මනින නිර්ණායක අතර ආදේශන හැකියාව එකක්. ඒ ආදේශන හැකියාව යටතේ සැකසෙන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න මේ ආකෘතියේ ආවොත් ඔබ වචන හතර පිළිබඳවම පිළිතුරු හතරක් දුන්නොත් දැනුවත් වෙලා තියෙන්න ඕනේ. සමහර විට වචන හතරෙන් ඔබ තුනක් දන්නවා නම් හරියටම ඒත් ඇති හතරවෙනි එක නොදන්නවා නම් ඒකට ඉර ගහන්නත් පුළුවන්. අපි හිතමු දැන් ඔබ ඇතුල්පතක් දන්නවා, වටාපතක් දන්නවා, කොළපතක් දන්නවා. මේ තුනම කොස්ස වෙනුවට යොදා ගන්න බෑ. බැරි තුනක්. හැබැයි තුනේ ඔබ දැනගෙන ඉන්න ඕනේ. එහෙමනම් අනිවාර්යයෙන් මම මේ නොදන්න එක. ඒක පිළිතුරු සැපයීමේ එක් බුද්ධිමය උපක්‍රමයක් හැටියට අපේ දරුවෝ යොදා ගන්නවා. දන්න තුන වැරදි නම් නොදන්න එකනේ හරි වෙන්න ඕනේ. ඒකට ඉර ගන්නවා. ඒකත් ඔබ උපායශීලීව ලබා ගන්න ලකුණක් අවසානයේ. ඒකත් හොඳයි. එහෙම දරුවොත් අපේ ඉන්නවා. හොඳයි. අපි බලමු තව පැත්තකින්. ඔන්න පුතේ මේසය වෙනුවට පළවෙනි රූපයේ තියෙන්නේ මේසය. ඊළඟ රූප හතරේ තියෙනවා මෙන්න මේ වාගේ ඒවා. බලන්න මේසය වෙනුවට යොදා ගන්න පුළුවන්. පුටුව, අල්මාරිය, වට්නොටය, කනප්පුව. එතකොට මේසය කියලා කියන්නේ යම් උපකරණ තියන්න පුළුවන් ලොකු දැව භාණ්ඩයක්. එතකොට මේසය වෙනුවට පුටුව ගන්න බෑ. පුටුව තියෙන්නේ ඉඳ ගන්න. ඊට පස්සේ අල්මාරිය කොහොමත් ඒ වෙනුවට යොදා ගන්න බෑ. මෙන්න මේ වට්නොටය කියලා කියන්නේ මේසය හා සමාන ওই දකුණු පළාතට ආවේනික වචනයක් මේක. අපි මෙහෙ කියනවා ටීපෝ එක කියලා. එතකොට ඒකම තමයි මේ වට්නොටේ කියන්නේ. කනප්පුව කියන්නේ ඊටත් වඩා බොහොම
කුඩා දැව භාණ්ඩයක් අපේ ගෙවල් වල තියෙන කනප්පු එක පොඩි මේක. මේක වට්නොටේ කියන්නේ මේසය හා සමාන උස වස්තුවක්. ඒක මේසය වෙනුවට යොදා ගන්න පුළුවන්. එහෙමනම් මෙන්න මේ වචන අපේ ලංකාවේ එක එක ප්‍රාදේශීය වචන මේවා පිළිබඳවත් ඔබට යම් අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට මේකේ පිළිතුර වට්නොටය තමා පුතේ. ඊළඟට අපි යමු මේ වෙනුවට යොදන්න පුළුවන් තව පැති වලින් ප්‍රශ්න එනවා. අපි එකක් දෙකක් සාකච්ඡාවට භාජනය කරමු. ඊට පස්සේ පුතේ මේ ආදේශන හැකියාව තුලින් නිර්මාණය කරන ගණිත ගැටලු තියෙනවා. දැන් මේ බලන්න පුතාලා කරලා ඇති මේ වාගේ ගැටලු වලට පිළිතුරු සපයන එක. එතකොට මේකේ තියෙන 42 එකතු කරන්න ඕන 44 බෙදීම 2 සමානයි 64. එතකොට මේ ගණිත කර්ම විසඳාගෙන යනකොට අවසාන පිළිතුර මේක. අවසාන පිළිතුර මේක. හැබැයි මෙන්න මේ කොටු කළ කොටුව තුල තියෙනවා යම් ගණිත කර්මයක්. ඒක තමයි 44 බෙදීම 2. ඊට පස්සේ පිළිතුරු 4 දීලා තියෙනවා බලන්න පුතේ. ඔන්න පළවෙනි එක ඔන්න දෙවෙනි එක බලන්න. ඊළඟට තුන්වෙනි එක බලන්න. ඊළඟට බලන්න හතරවෙනි එක. හරි. දැන් මෙන්න මෙතන හතරක් තියෙනවා. දැන් 44 දෙකෙන් බෙදුවම එන්නේ අපි මේක විසඳා ගන්න ඕන මේ විදියට. දෙවරක් 2යි දෙවරක් 2යි. එතකොට 22යි. එහෙමනම් මෙතන තියෙනවා ගණිත කර්ම 4ක්. ගණිත කර්ම 4ක්. එතකොට මේ ගණිත කර්ම 4න් පුතේ මේ 22 පිළිතුරට එන්නේ කෝකෙද කියලා බලන්න. 10 එකතු කිරීම 10 කියන්නේ 20යි. එතකොට ඒක වැරදි. වැරදි. එහෙනම් එතෙන් දෙන්නේ 20. එන්න ඕන 22නේ. ඊට පස්සේ දෙවරක් 11 22යි. ආන් හරි 22 ආවා. එහෙමනම් නිවැරදි පිළිතුර මේක. ඒ වගේ ඒවා ලේසි. ඒ කියන්නේ මේක වෙනුවට යොදන්න පුළුවන් එක මේක.
එතකොට ආදේශනය කියන එක අර පැත්තෙන් විතරක් නෙමෙයි මේ පැත්තෙනුත් එනවා. ගණිත කර්මයකින් ගානක් විසඳන්න දුන්නාම ඒක වරහන් කරලා හෝ කොටු කරලා හෝ ඒක ඇතුලේ තියෙන එක වෙනුවට යොදා ගන්න පුළුවන් වෙන පිළිතුර. මෙතන දීලා තියෙනවෙන් කෝකද කියලා අපි තෝරා ගන්න ඕනේ. එතකොට අපිට ඒක දැන් ඔන්න හසු වුණා. මේ එක ක්‍රමයක් ආදේශන හැකියාව මනින්න ප්‍රශ්න හදලා තියෙන හැටි. අපි ඊළඟට තවත් එකක් යමු. දැන් බලන්න පුතේ ඔබට මෙහෙම දීලා තියෙනවා. මෙන්න මේ වචනය. තලමල. එතකොට ඕක ලියනවා ඉලක්කම් යොදාගෙන. ඕක ලියනවා ඉලක්කම් යොදාගෙන. කොහොමද ඕක ඉලක්කම් යොදාගෙන ලියලා තියෙන්නේ කියලා බලමු. ඔන්න පළවෙනි එක. ඊළඟට දෙවෙනි එක තුන්වෙනි එක ඊට පස්සේ හතරවෙනි එක බලන්න. එතකොට අපට මේ වචනේම ඉලක්කම් වලින් ලියලා තියෙන හැටි. ඕකෙන් කරන්නේත් ආදේශනය. ඒ කියන්නේ කයන්න වෙනුවට ඉලක්කමක්, ලයන්න වෙනුවට ඉලක්කමක්, මයන්න වෙනුවට ඉලක්කමක්, ලයන්න වෙනුවට ඉලක්කමක්. මේක තෝරන පහසුම ක්‍රමය තමයි මේ එකම වචනේ තියෙනවා සමාන අකුරු දෙකක්. ඒ කියන්නේ මේක පළවෙනි අකුර, මේක දෙවෙනි අකුර, මේක තුන්වෙනි අකුර, මේක හතරවෙනි අකුර. එතකොට බලමු මේකේ එහෙනම් මේකේ පළවෙනි අකුර තයන්න අයත් නැවත තයන්නක් නෑ වචනේ. ලයන්න තියෙනවා 2යි 4යි අකුරු දෙකම. එහෙනම් දෙවෙනි ඉලක්කමයි හතරවෙනි ඉලක්කමයි සමාන පිළිතුර කෝකද කියලා බලන්න. මේ දෙකේ දෙවෙනි එක 1 හතරවෙනි එක 3 සමාන නැහැ. මේකේ දෙවෙනි එක 4 හතරවෙනි එක 8 පිළිතුරු දෙක සමාන නැහැ. මේකේ දෙවෙනි එක 6 හතරවෙනි එකත් 6 අන්න සමානයි. එහෙමනම් මේක තමයි තලමල. ඔය වෙනත් ආකාරයකට ප්‍රශ්න පුතේ ඔන්න දැන් ඔයාලට වගේම මාත් වැරදි විදියට ඉර ගැහුවේ. මොකද දැන් අර විදියටනේ අපිට බලන්න කියලා තියෙන්නේ. එතකොට හැබැයි මේකේ 7ක් සමානයි. ඒ කියන්නේ පළවෙනි ඉලක්කමත් තුන්වෙනි ඉලක්කමත්. එතකොට මේකේ දෙක සමාන නෑනේ. එතකොට ඒකත් වැරදි. එහෙමනම් පළවෙනි ඉලක්කමයි තුන්වෙනි ඉලක්කමයි අසමාන වෙන්න ඕනේ. මේකේ අසමානයි.
මේකේ සමාන හින්දා ඒක වැරදි. එහෙම ගයවුවා. එතකොට මේකත් වැරදි, මේකත් වැරදි. මේකේ තයන්න මයන්න අසමානයි, 5යි 8යි අසමානයි, ලයන්න සමානයි. එතකොට 3යි 3යි සමානයි. මෙන්න මේක තමයි නිවැරදි පිළිතුර. හරි. දැන් ඔන්න ඔය ආදේශන හැකියාව පිළිබඳව අපට එක ක්‍රමයක් තමයි ප්‍රශ්න නිර්මාණය කරන. හොඳයි එහෙනම් මේකේ තව ගොඩාක් මේ විදිහට ප්‍රශ්න නිර්මාණය වෙනවා. ඔබට අද දවසේ මේ කරුණු ටික තමයි මම පැහැදිලි කරේ. තවත් ඔබේ බුද්ධිය මනින, බුද්ධිය පදනම් කරගත්ත දක්ෂතාවයේ මනින නිර්ණායකයන් විභව්‍යතා මාන කියලා තියෙනවා. ඒ විභව්‍යතා මාන ඇසුරෙන් සැකසෙන පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ආදේශන හැකියාව සම්බන්ධ ගැටලු කීපයකට පිළිතුරු සපයන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි මෙතනදී ඔබට සාකච්ඡා කරලා කරුණු පැහැදිලි කිරීමක් අද දවසේදී කළේ. ඒක නිසා පුතේ ඒ විදියට ආදේශන හැකියාව ඇසුරින් නිර්මාණය කරලා තියෙන ප්‍රශ්න වලට අපි මේ සාකච්ඡා කළ ආකාරයට පිළිතුරු සොයලා ලකුණු කරන්න ඒ විදියට තවත් විවිධ විදියට ප්‍රශ්න සැකසෙනවා. ඒ හැම ආකාරයක් දිහාම ඔබ ඊටාම ප්‍රවේශමෙන් බලන්න. එහි ආදේශන හැකියාව තියෙනවා නම් නිවැරදි පිළිතුර අපට තෝරා ගන්න පුළුවන් මෙතනදී. හොඳයි පුතේ, අද දවසේ අපි මේ කතා කළ කරුණු ටික මෙතනින් සමාප්ත කරනවා. ඔබට යම් ගැටලුවක් වෙතොත් අපෙන් අහලා දැනගෙන විමසන්න පුළුවන් ඕනෑම වෙලාවක. හොඳයි, අපි ඊළඟ ඉදිරි දිනකදී වීඩියෝ එකකින් ඔබට දෙවන විභව්‍යතා නිර්ණායකය, ඒ කියන්නේ අර්ථකථන හැකියාව පිළිබඳව කරුණු පහදලා දෙනවා. ඉදිරියේදී ඒ වීඩියෝ එකක් නිකුත් කරනවා. මේ ඇසුරෙන් ප්‍රශ්නවලට පිළිතුරු සපයලා එළඹෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් සියලුම දරුවන්ට ගන්නට ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අපි මේ වෙලාවේදී සමුගන්නවා.